And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 සමගින්. අදත් ලයිව් ඇට් 8 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. බුරවි දිවයිනෙන් ඉවතට අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්. සුලි කුණාටුවෙන් 25000ක් පීඩාවට වැඩිම බලපෑම යාපනයට. කොමිසන් සභා 4කට ජනපති යොමු කළ නාමලේඛනයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය. ඊයේ දිනේත් කොවිඩ් මරණ 2ක් 877ක් වූ වැඩිම ආසාදිත සංඛ්‍යාවත් ඊයේ වාර්තා වෙයි. අදත් ආසාදිතයින් 350ක්. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කාදිනල් හිමිගේ කනස්සල්ල. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. සාමාන්‍ය පෙළ යලිත් කල්යයි. මාර්තු මාසයේ පැවැත්වෙන බවට ඉඟියක්. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුල සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන්න පුළුවන් වෙයි කියලා. නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව. Ayubowan Vanakkam. My congratulations, Mr. Speaker, on your reappointment. ඊසානදිග වෙරළින් මෙරටට ඇතුළු වූ බුරවි සුලිකුණාටුවේ ප්‍රබලත්වය මෙවන විට මෙරටින් පහව ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් සුලිකුණාටුවේ බලපෑම තවදුරටත් මෙරටින් ඉවත්ව ගොස් නැහැ. අද පස්වරව වන විට දිවයිනෙන් ඉවත්ව මන්නාරම්බොක්ක ප්‍රදේශයේ පැවති බුරවි සුලිකුණාටුව ඉන්දියාවට ඇතුළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළා. බුරවි සුලිකුණාටුව නිර්තදිග බෙන්ගාලබොක්ක ප්‍රදේශයේ වර්ධනය වුණු මේ බුරවි සුලිකුණාටුව ඒ රාත්‍රී කාලයේදී ඊසානදිග වෙරළේ තිරියායි සහ කුච්චිවේලි කියන ප්‍රදේශ අතරින් ශ්‍රී ලංකාවට ඇතුළු වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ රාත්‍රී කාලයේදී මේ බව සඳහන් කළා. කොහොම වුණත් මේ ඇතුළු වුණු බුරවි සුලිකුණාටුව වවුනියාව හරහා ගමන් කරලා අද උදෑසන වන විට මන්නාරම ප්‍රදේශයේ ස්ථානගත වෙලා තිබුණා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පවතින තොරතුරුත් සමගින් අනාවරණ කළේ. ඉන් අනතුරුව මේ බුරවි සුලිකුණාටුව උදේ 8:30 10:30 අතර කාලයේ අපේ රටෙන් ඉවතට ඇදී ගිහිලා තියෙනවා. ඉන් අනතුරුව අද උදෑසන කාලයේදී 11:30 පමණ වන විට මේ බුරවි සුලිකුණාටුව මන්නාරම්බොක්ක ප්‍රදේශයේ ස්ථානගත වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බුරවි සුලිකුණාටුව බොහෝ විට අද සවස් කාලය වන විට මන්නාරම්බොක්කෙන් ඉවත්ව ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට ගමන් කරනු ඇති බවයි. බුරවි දිවයිනෙන් පහව ගියද එහි බලපෑම තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මන්නාරම කිලිනොච්චි යාපනය කියන දිස්ත්‍රික්ක වලට තවදුරටත් වැසි සුළං තත්ත්වයන් ඒ වගේම තරමක තද වැසිත් අද දිනේ තුලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ඉන්දියාවට ඇතුළු වුණාට පසුව ක්‍රමෙන් දුර්වල වෙන්න පටන් ගන්නවා මේ පද්ධතිය. ඉන් පසුව සුළං තත්ත්වය සාමාන්‍යතට හැරෙවි. ඒ අනුව කොළඹ සහ පුත්තලම දක්වාත් කංකසන්තුරේ සහ ත්‍රිකුණාමලය දක්වාත් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට උදෑසන කාලයේ වනතුරු තවදුරටත් දීවර සහ නාවික කටයුතු වල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වල නිරත වීමේදී අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පසුරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර බුරවි සුලිකුණාටුව අද රාත්‍රී කාලයේදී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙරළ කලාපයට ආසන්න වනු ඇති බවත් අද මධ්‍යම රාත්‍රියේ හෝ හෙට අලුයම එය කන්‍යාකුමාරි සහ පම්බන් නගරවල වෙරළ කලාප අතරින් රටට ඇතුළු විය හැකි බවත් ඉන්දිය කාලගුණ අංශ පවසනවා. මේ හේතුවෙන් තමිල්නාඩු සහ කේරළ යන ප්‍රාන්තවලට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඉන්දිය මාධ්‍ය පවසන්නේ පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර වේගයක් ගන්නා බුරවි සුලිකුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 90ක් දක්වා වර්ධනය විය හැකි බවයි. බුරවි සුලිකුණාටුව හේතුවෙන් පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව 25000 ඉක්මවා තිබෙනවා. නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව සහ සුළං තත්ත්වයේ හේතුවෙන් මේ වන විට පුද්ගලයෙකු අතුරුදන් වී තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි යාපනයේ දිස්ත්‍රික් ලේකම් කේ මහේෂන් මහතා පැවසුවේ.
දිවයිනට බලපා තිබෙන බුරවි සුළුකුණාටු තත්ත්වයේ හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනීය දිස්ත්‍රික්කයටයි. යාපනීය දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු අතුරුදන් වී තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් කේ මහේෂන් මහතා පැවසුවේ. தொடர்ச்சியாக பெய்த கடும் மழையும் அதே போன்று காற்று காரணமாகவும் ඊයේ දවසින් නම් නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සුලිසුලන් තත්ත්වයක් නිසා පහත් බිම් සහ මුහුදු වෙරළ අවට ප්‍රදේශ ගංවතුර තත්ත්වයකට මුහුණ දුන්නා. මේ තත්ත්වයේ යටතේ යාපනීය දිස්ත්‍රික්කයේ පවුල් 8374කට අයත් පුද්ගලයන් 28484 දෙනෙකු පීඩාවට පත් වෙලා ඉන්නවා. නිවාස 3ක් මුළුමනින්ම විනාශයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් නිවාස 1913කට අර්ධ වශයෙන් හානි වුණා. පීඩාවට පත් පවුල් 1025කට අයත් පුද්ගලයන් 3508 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 31ක් කරා යොමු කරන්න කටයුතු කළා. ප්‍රදේශයේ ඇදහෙලෙන අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 575කට අයත් පුද්ගලයන් 1815 දෙනෙකු පමණ පීඩාවට පත්ව ඇති අතර නිවසක්ද මුළුමනින්ම විනාශ වී තිබෙනවා. නිවාස 136කට අර්ධ වශයෙන් හානි සිදු ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ලේකම් ආර් කේදීශ්වරන් මහත්මිය පැවසුවේ. මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 536කට අයත් පුද්ගලයන් 1581 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ විමලනාදන් මහතා පැවසුවේ දිස්ත්‍රික්කයේ සියලුම වැව් පිටාර ගලන බවයි. මේ අතර මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ සුළඟට ගසාගෙන ගිය දිහිවර යාත්‍රාවක් මුදා ගැනීමට ගිය පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා. බුරවි සුළුකුණාටුවේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම ත්‍රිකුණාමලය සහ මුලතිව් ප්‍රදේශයට ආගමනයේ අප දැන් රැඳී සිටින්නේ මුලතිව් නන්දිකඩාල් කලපුව ආසන්නයේ. මාගේ පිටුපසින් අපට දිස්වන්නේ මෙම නන්දිකඩාල් කලපුවයි. ඉතින් මෙම නන්දිකඩාල් කලපුවේ ගිය පස්වරුවේ තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම තරුණයා දීවර කටයුතු වල නිරත වන තරුණයෙක් බවයි පොලිස් නිලධාරීන් අපට සමග සඳහන් කළේ. එම තරුණයා දීවර කටයුතු සඳහා යොදා ගන්නා ඔරුවක් මෙම ස්ථානයේ නතර කර තිබුණා. කොහොමුණත් මේ සුළුකුණාටුවේ බලපෑම් හේතුවෙන් එම ඔරුව නන්දිකඩාල් කලපුව දෙසට ඇදී යාමත් සමග ඔරුව යලි ගොඩබිමට වෙත රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේදී තමයි මෙම තරුණයා අතුරුදන්ව තිබෙන්නේ. කොහොමුණත් ඊයේ පස්වරුවේ අතුරුදන් වූ තරුණයා සෙවීම සඳහා ගුවන් හමුදා කිමිදුකරුවන් නාවික හමුදා යුද හමුදාවේ මෙන්න පොලිස් කිමිදුකරුවන්ගේ සහාය මත මේ ප්‍රදේශවාසීන්ට මෙම අතුරුදන් වූ තරුණයා සෙවීමේ මෙහෙයුම් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 1778කට අයත් පුද්ගලයන් 6795 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එම ප්‍රදේශයේ දිහිවර යාත්‍රා ඇතුළු දිහිවර කටයුතු වලට දැඩි හානි සිදුව ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් මහත්මිය ප්‍රකාශ කළේ. මේ අතර වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ආපදා තත්ත්වය අවම මට්ටමක පවතිනවා. වවුනියාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගස් කඩා වැටී තිබුණේ මෙලෙසින්. පුත්තලම නගරයේ සිට මුල්ලිපුරම් දක්වා දිවෙන කලපු මාර්ගය ආසන්නයෙන් පුත්තලම කලපුවේ කරදිය ගොඩබිමට ගලා විත් තිබෙනවා. පුත්තලම් කලපුව අද පාන්දර 3ට පමණ මීටර් 150ක් 200ක් පමණ ගොඩට ගලලා තියෙනවා. ඒ ගොඩට ගැලීම හේතුවෙන් කලපුවේ දීවර රැකියාව කරන දීවරයන්ගේ දැල්ලාම් පන්න කකුලුවන් අසු කර ගැනීම සඳහා යොදවලා තිබුණු කකුළු කොටු සියල්ලම ගොඩට ගසාගෙන ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබෙන ආකාරයත් ගස් කඩා වැටී තිබෙන ආකාරයත් අපට දැක් ගන්නට පුළුවන්. මම සුසන්ති සෝබලතා කලපුව ආසන්නයේ සිට. මේ අතර දිවයිනට බලපෑ සුළුකුණාටු තත්ත්වයේ හේතුවෙන් මෙරට ගුවන් කලාපයේ මෙහෙයුම් වලට කිසිදු බලපෑමක් එල්ල නොවූ බවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවසනවා. අප කළ විමසීමකදී එහි කාර්යභාර නිලධාරීවරයා පැවසුවේ සුළුකුණාටු තත්ත්වයට මුහුණ දීම සඳහා ආරක්ෂක පියවරයන් ගෙන තිබුණද සුළුකුණාටුවේ බලපෑම ගුවන් මෙහෙයුම් සහ ගුවන් පාලන පද්ධතියට එල්ල නොවූ බවයි. බුරවි සුළුකුණාටුව පිළිබඳව අවධානය යොමු වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයකට මුදල් වෙන් කිරීම පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එම විවාදය ආරම්භ වීමට ප්‍රථම බුරවි රටට කළ විපත් පිළිබඳව පැහැදිලි කළේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි. දින බුරාවී සුළුකුණාටුව හේතුවෙන් යාපනයේ ත්‍රිකුණාමලය මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන්හි පමණ දැනට ලැබුණු තොරතුරු අනුව ඉතා සුළු වශයෙන් ආපදා තත්ත්වයන් වාර්තා වෙලා තියෙනවා. මේ වෙලාවේ විශේෂයෙන්ම ආපදා කළමනාකරණ කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දීම කලින් දැනුම් දීමත් ඒ වගේම ඒ සඳහා සියලුම තරාතිරම් වල නිලධාරීන් ඉතා උනන්දුවෙන් කටයුතු කිරීම ගැන අවම කරගන්න පීඩනය පුළුවන් වුණා. ආපදා කළමනාකරණ ශාස්ත්‍රයේ සියලුම දෙනා මම හිතන්නේ හොඳ සූදානමකින් මේ
සුලිසුලඟට ඒ කුණාටුවට මුහුණ දෙන්නට කටයුතු කරා. ඒ පිළිබඳව ඒ සියලුම නිලධාරීන්ට අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. අත් වශයෙන්ම චමල් රාජපක්ෂ මැතිතුමාටත් මම ඒ ස්තුතිය පුද කරනවා. නීතිය සාමය ඇමති මෙතන ඉන්නවා. තමුන්නාසේගේ පුත්‍ර රත්නයක් ඉන්න මම හිතන්නේ පොලිසියේ. නීතිය සාමය ඇමති මම ආනන්ද විද්‍යාලයේ කැඩට් සාජන් ඉන්නකොට මගේ හිටපු කෝප්‍රල් මට සතුටුයි ඔබතුමා දැන් ওই වගේ දියුණු වෙලා උසස් තැනක ඉන්නවා දකින්න. ඔබතුමා කතා කරා විනය හදනවා කියලා පොලිසියේ. තමුන්නාසේ වැඩේට අත ගහනවා නම් හොඳයි. තමුන්නාසේ වැඩේ කරලා ඉවර කරන්න තමුන්නාසේ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සත්භාවයෙන්. අපි ඔබතුමා වෙනුවෙන් ජයഘോഷා නගන්න. ත්‍රස්තවාදී ගිනි පුපුරු අලුයට නැවතත් මතුවෙමින් තියෙනවා. මහවුරු දින සමරන්න දෙන්න බෑ. අපේ රජය බලයට ආවට පස්සේ දැන් නැවත වරක් අපි බුද්ධ්‍යංශය ශක්තිමත් කරලා තියෙනවා. ඒක නිසා තමයි ඊයේ වෙනකොට අර පරන්තන් වල ක්‍රේම බෝම්බයක් සහ ඒ වලදාපු තවත් ආයුධ පුපුරන ද්‍රව්‍ය අපිට හොයාගන්න පුළුවන් වුණේ. ත්‍රස්තවාදී හිසවසවන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේදී කියා සිටිනවා. ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් අද ත්‍රස්තවාදීන් සමරනවා. සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ත්‍රස්තවාදී ඉස්මතු වන ප්‍රකාශ නිකුත් කරනවා. ලෝකේ තියෙන දරුණුම ත්‍රස්තවාදී සංවිධාන අපි විනාශ කළාට පස්සේ ඔවුන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානය අපි තහනම් කළේ නැති නිසා තමයි අද මොවුන් මේ වගේ ප්‍රකාශ කරන නිසා ඒක අපි කරපු වැරද්දක්. ඒ වැරද්ද සම්පූර්ණයෙන්ම වාසිය අරගෙන මේ වගේ ප්‍රකාශ කරනවා නම් ඔවුන්ට මේ පාර්ලිමේන්තුවේ තවදුරටත් ඉන්න කිසිම හේතුවක් නැහැ කියලා තමයි මම කියන්නේ. Mr. stands up and says that the TNA must be banned. They must be thrown out of this house. Is this what a minister who is in charge of policing says? ඕකේනවා අපි සවන් දෙන්න ඕනි කියලා ඇත්ත සවන් දෙන්න පුළුවන්. නමුත් සවන් දෙන්න පුළුවන් සත්‍ය ප්‍රකාශ කරනවා නම් පමණයි. සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශ තමයි කළේ. TNA එක ඇත්ත වශයෙන්ම අපි බෑඩ් කරන්න ඕනි කියන්නේ TNA එකේ മന്ത്രിවරුන් එයාගේ දියුරුම ගත්තේ ප්‍රභාකරන් ඉස්සරහා. ඒතකොට ගෝනගල කියන ගමේ බඩදුරු අම්මලාගේ බඩ කපලා ළමයා එළියට අරගෙන පෙති ගහනකොට ගජේන්ද්‍ර පොන්නම්බලම් කොයිද හිටියේ? ඔබතුමා කතා කරන්නේ දෙමළ ඩයස්පෝරාවට ඔබතුමාට ඩොලර් හම්බෙන්න හින්දා. You are saying I am telling lies, I am telling you are telling lies. Why don't you agree to an international investigation? මේ කතා කරන්නේ දෙමළ ජනතාවට නෙමෙයි. මේ කතා කරන්නේ ඩොලර් වලට. මේගොල්ලෝ ජීවත් වෙන්නේ මිනි විකුණගෙන කාලා. පොන්නම්බලම් මහත්තයා ජාත්‍යන්තරේ කතා කරා වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා කියනවා නම් TNA සංවිධානය තහනම් කර යුතු දේශපාලන පක්ෂයක් කියලා ඒකට අපි විරුද්ධයි. පොන්නම්බලම් මහත්තයා දකිනකොට මට මතක් වෙන්නේ අපේ හෙක්ටර් පොයි මහත්තයා. දැන් හෙක්ටර් පොයි මහත්තයාගේ නම පොන්නම්බලම් වෙලා තිබුණා නම් පොන්නම්බලම් මහත්තයාගේ හෙක්ටර් පොයි වෙලා තිබුණා දෙන්නම එක වගේ මට නම්. අපේ රටේ කවුරුත් එක වගේ. අපි සේරම එක වගේ. සිංහල මුස්ලිම් ද්‍රවිඩ කිව්වට අපි සේරම එක වගේ. නන් ටික විතරයි වෙනස්. ඒ නිසා පැහැදිලිවම TNA සංවිධානය කරු සරත් විරසේකර සංවිධානයක් කියන ඔබතුමා ගරු මන්ත්‍රීතුමනි මම TNA එක තහනම් කරන්න කියලා කිව්වේ TNA එක මෙතන ඇවිල්ලා බෙදුම් වාදයේ පතුරවන ඉඳ තමයි මම තහනම් කරන්න කියලා කිව්වේ වෙන මොකක් හින්දා නෙමෙයි ඒක දැනගන්න. මේ අතර අද පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයකට මුදල් වෙන් කිරීම ඡන්ද 137ක් ලබා ගනිමින් සම්මත වුණා. යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ උතුරු නැගෙනහිර පක්ෂවල මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණයි. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එම අවස්ථාවේ සභාවේ රැඳී සිටියේ නැහැ. මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 26 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පැනගිය මහර බන්ධනාගාර රැඳවියා අද උදෑසන අත්අඩංගුවට ගැනුනේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී. මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියෙකු රාගම ශික්ෂණ රෝහලෙන් පලා ගොස් තිබුණේ ඊයේ රාත්‍රී 9ට පමණ. කෙසේ වෙතත් අද උදෑසන වන විට ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ. මහර බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණ යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. ගොඩනැගිලි වලට ඒ වගේම පරිපාලන ගොඩනැගිල්ලට අලාභාහනි සිද්ධ වෙලා තියෙන නිසා එම කටයුතු කඩනමින් සිදු කිරීමට අපි කටයුතු සලස්සලා තියෙනවා. ඒ වගේම මුළු තැන්ගෙයි මේ වන විට සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙන නිසා ඒක తాවකාලිකව අපි ස්ථානයක නේවාසිකයන්ට ආහාර පාන සැපීමට ඒ කටයුතු සලස්සලා තියෙනවා. විශේෂයෙන් 2600ක් පමණ මේ වන විට එම ආයතනයේ රඳවලා සිටිනවා. නේවාසිකයන්ගේ පවුල් වල ඥාතීන්ට කියන්න කැමති කලබල වෙන්න එපා. අපි සුරක්ෂිතව
තමන්ගේ සහෝදර සහෝදරියන් ඥාතීන් බන්ධනාගාරයේ සිටිනවා මේ වන විට. අද දින උදෑසන සිට අපි ඒ සියලු දෙනාට දුරකථන පහසුකම් ලබා දෙනවා. ඒගොල්ලන්ගේ පවුල් වලට කතා කරන්න. ඊයේ රාත්‍රී මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ රැඳවියෙක් රාගම රෝහලේදී පලා යනවා. මොහු විශේෂයෙන් කැරැල්ල වෙලාවේදී තුවාල ලැබපු රැඳවියෙක්. ඔහු අද උදෑසන බන්ධනාගාර බුද්ධි අංශ විසින් ඔරුගොඩපත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. ඔහු PCR පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහල වෙත මේ වන විට ඇතුළු කරලා තියෙනවා. මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 26 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 26ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සටහන් කරනු ලැබුවා. බන්ධනාගාර රෝහලේ සේවය කර වෛද්‍යවරුන් 8 දෙනෙක්, ඒ වගේම පිරිමි හෙද නිලධාරීන් 2 දෙනෙක්, බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් සහ මෙම සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරනවා. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාරයේ සිරකරුවන් සංවිධානාත්මකව පලා යාමට උත්සාහ කිරීමත් සමග ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස බලය යෙදවීමට බන්ධනාගාර ආරක්ෂක අංශයට සිදු වුණා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ තැන බන්ධනාගාරය පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය සහ කැරළි මර්දන ඒකක කැඳවීමට පියවර ගැනුනේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන්. 16ක පමණ කාලයක් දක්වා සිරකරුවන් සහ ආරක්ෂක අංශ අතර උත්සන්න වූ ගැටුම හමුවේ රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බන්ධනාගාර නියාමකවරුන් 2 දෙනෙකු ඇතුළු තවත් රැඳවියන් 106 දෙනෙකු තුවාල ලැබුවා. එහිදී තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත්, එක් අයෙකු කොළඹ ජාතික රෝහලටත්, තවත් රැඳවියන් 24 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේත් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එමෙන්ම රැඳවියන් 53 දෙනෙකු ප්‍රතිකාර ලබා යලි මහර බන්ධනාගාරය වෙත රැගෙන වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ උද්ගත වූ මෙම සිදුවීමත් සමග මෙරට බන්ධනාගාර පද්ධතිය කෙරෙහි මේ වන විට විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාර ගැටුම ඇතිවන අවස්ථාව වන විට මෙරට බන්ධනාගාර තුල සිටි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 28541ක්. ඉන් 20723 දෙනෙකුම රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන්. එසේම ගැටුම හටගත් මහර බන්ධනාගාරයේ පමණක් මේ වන විට රැඳවියන් 2891 දෙනෙකු රඳවා සිටින අතර ඉන් 2059 දෙනෙකුම රක්ෂිත බන්ධනාගාරගත කර ඇති රැඳවියන්. මහර බන්ධනාගාරය තුල සිටින දඬුවම් නියම වූ රැඳවියන් සංඛ්‍යාව 732ක්. මේ අතර සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඇතුළු පාර්ශව කිහිපයක් අදත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමු කැඳවා තිබුණා. අපි දන්නවා පහුගිය කාලේ හිරගෙවල් ඇතුලේ වෙඩි තැබීම් වලින් මැරිච්ච ප්‍රමාණය. ඒ දෙගොල්ලන්ගේම ආණ්ඩු කාලය තුල නිරායුධ හිරගෙවල් ඇතුලේ ඉන්න මිනිස්සුන් මරා දැමීම ලක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. මම 1971 හිරේ හිටපු කෙනෙක්. හිරගත වුණත් මිනිස්සු හැටියට සලකන්නට ඕනේ කියන தත්ත්වය තුලයි අපි මේක කියන්නේ. මිටියක් අතේ තියෙන එක්කෙනාට හැම ප්‍රශ්නයක්ම ඇණයක්. මිටිය අතේ තියන් ඉන්න ප්‍රශ්නයක් ආවම ඒක ඇණයක් බවට පත් වෙනවා මේ ආණ්ඩුවට. මේක සම්පූර්ණයෙන් වැරදි. අද අපි බන්ධනාගාරයේ ඉදිරිපිට ඒ උද්ඝෝෂණයක් කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියුණේ. හැබැයි අපිට උදේ ඉඳලම පොලිසිය ප්‍රධානීන් කතා කරනවා ඒක කරන්න එපා කියනවා. විවිධාකාරයෙන් බියවැද්දීම් අපිට කරන අතරේ අපිට ඒ අධිකරණයෙන් ලැබුණ අධිකරණ නියෝගයක් ඒ විරෝධතාව පවත්වන්න එපා කියලා. මේ අතර මහර බන්ධනාගාරයේ උද්ගත වූ ගැටුම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ භාර අමාත්‍යවරයා විසින් පත් කළ පංච පුද්ගල කමිටුවේ නියෝජිතයින් අද පෙරවරුවේ බන්ධනාගාර පරිශ්‍රයට පැමිණියේ එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි. හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව සමන්විතයි. එසේම මෙරට මානව හිමිකම් සංවිධානයක නියෝජිතයින් පිරිසක්ද අද මහර බන්ධනාගාරයට මෙලෙස පැමිණියා. මේ අතර ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාද සඳහන් කළේ බන්ධනාගාර තදබදය අවම කිරීමට අවශ්‍ය ඉඩමක් ලබා දීමට සිය අමාත්‍යාංශයට හැකියාව පවතින බවයි. අනිත් අක්කර 125ක් වෙන් කරා මම ඉඩම් අමාත්‍යවරයා හැටියට මේ බන්ධනාගාරය අරන් යන අනුරාධපුරේ ඔයාමඩුව ප්‍රදේශයට. දැන් හුඟක් දුරට බන්ධනාගාරයේ ඇත්තම නිදහස් තැනක වෙන්න ඕන. ඒ වගේම බන්ධනාගාරයේ ඉන්න සිරකරුවන් නගර ඇතුලේ ඉන්න අවශ්‍ය නැහැ. කොහේ හරි හැබැයි ඉඩකඩ පහසුකම් තියෙන්න ඕන ඉන්න රදවියන්ට. ඉතින් ඒක අධිකරු ජනාධිපතිතුමා රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉදිරියේදී ඒවට ගැළපෙන විදිහට තමයි අලුත් බන්ධනාගාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රඳවියන් 5 දෙනෙකු එහි වහලක් මත නැගී තවදුරටත් විරෝධතාවය නිරත වනවා. ඒ බන්ධනාගාර තුල සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නංවන ලෙසත් තමන්ට පොදු සමාව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින්. මහර බන්ධනාගාර ගැටුම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීත් උණුසුම් කතාබහක් ඇති වුණා.
දැනටමත් මේකට සම්බන්ධ වෙලා ඉන්න අයව නිදහස් කිරීමේදී අපමත ඔවුන්ව සමාජගත කිරීම සඳහා ක්‍රමවේදයක් සාකච්ඡා කරගෙන තිබෙනවා. මේ පරිපාලනයේ බරපතල අඩුපාඩුවක් සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ රැඳවියන්ගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාරව සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වියත්මගේ සමාජිකයෙක්. වියත්මගේ කියලා ඒක සාවද්‍ය ප්‍රකාශයක්. ඔව් වියත්මගේ සමාජිකයෙක් නෙවෙයි. දොස්තර මහත්තයාගේ නම කියන්නේ නැහැ. ඔබතුමාලා හොයලා බලන්න. ගරු විපක්ෂ 나යකතුමා බැලුවා වියත්මකටත් ගහන්න. රාජ්‍ය ත්‍රස්තවාදයේ මිනිමරු හිරගෙදර වෙලා තියෙන දේවල් අපි දන්නවා. ඔබතුමාලා කාලේ එක හිරගයක් හැදුවේ නැහැ. එක හිරගෙදරට වැසිකිලියක් හදපු නැති ආණ්ඩුව මේ හිරකාරයෝ ගැන කතා කරන්නේ. හැබැයි අද මහර හිරගෙදර පැනලා ගියාන ඔබතුමාලා මොනවද කරන්නේ කියන්නේ? ඔබතුමාලා කියන ඕන සෙට් කරලා පැනලා යන්න උදව් කියලා වියත්මගේ දොස්තර මහත්තයා. එතුමා කිව්වා එක හිරගයක්වත් අපේ කාලේ හැදුවේ නැහැ කියලා. මහත්මා ගාන්ධිතුමා බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරලා තිබෙනවා. එක පාසලක් ඉදි වෙනකොට හිරගෙවල් 1000ක් වැහෙනවායි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කරේ ළඟම පාසල හොඳම පාසල තුලින් පාසල් ඉදි කරන එක. හිරගෙවල් හදන එක නෙමෙයි. හැබැයි තමුන්නාන්සේලා අලුත් උසාවිය හදුවා. හිරගෙවල් පුරවන්න. ඔබ දකින්නේ නැති රූපරාමු. හිරකරුවන් සමගම ගහගන්නේ. හිරකරුවන් සමග මරාගන්නේ. සාමාන්‍ය තත්වයක් සාමාන්‍ය මානසික තත්වයක් යටතේ හිරකාරයෝ මරා ගන්නවද? හිරකාරයෝ ගහ ගන්නවද? මේ මහර බන්ධනාගාරයේ ඩිස්පෙන්සරියේ මානසික රෝගීන් සඳහා තාම බලවත් මානසික රෝගීන් සඳහා දෙන්න ගෙනල්ලා තිබිච්ච පෙතිවලට මොකද උනේ කියලා හොයලා බලන්න. ඒ දොස්තර මහත්තයා තමුන්වන්සලට උදව් කරන දොස්තර මහත්තයෙක්නේ. ජනතා විමුක්ති පෙරමුණේ බොහොම ක්‍රියාකාරී දොස්තර මහත්තයෙක්. පෙති වර්ග 22000ක් ඔය ඩිස්පෙන්සරියේ තිබුණා. හොයලා බලන්න ඒවට මොනවද උනේ කියලා. හිරකරුවෝ පෙති ගැහුවා කියලා විමල් වීරවංශ මහත්තයා කියනවා. රටේ ඉන්න මිනිස්සු කියනවා නෑ හිරකරුවන්ව පෙති ගැහුවා කියලා රටේ ඉන්න මිනිස්සු කියනවා. ගරු මන්ත්‍රීතුමා ඊයේ මම මාතර මහර බන්ධනාගාරයට ගියා. මේකේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩිපහරකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලුම දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩිපාරවල් තියලා තියෙනවා වෙඩිපාරකින් මැරිලා නැහැ. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ මෙරටින් වාර්තා වුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මේ අතර අද දිනේදීත් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 350 දෙනෙක් මෙරටින් හඳුනාගත්තා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 878 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත්තා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි. ඊයේ වාර්තා වූ රෝගීන් 878න් රෝගීන් 402 දෙනෙකු හඳුනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 188 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 106 දෙනෙකුත් හඳුනාගෙන තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් රෝගීන් 402 දෙනාගෙන් 271 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් සහ 167 දෙනෙකු කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබුණා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 52 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 29 දෙනෙකුත්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 27 දෙනෙකුත්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 24 දෙනෙකුත් හඳුනාගෙන තිබූ අතර අම්පාර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 21 දෙනෙක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 9 දෙනෙකුත්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6 දෙනෙකුත් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6 දෙනෙකුත් ඊයේ හඳුනාගත් ආසාදිතින් අතර වෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 25760ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඔවුන්ගෙන් රෝගීන් 19032ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6604ක්. මධ්‍යස්ථාන 62කදී ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබනවා. ඒ අතරිනුත් රෝගීන් 13 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා. මුළු රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් ඒ වගේම රෝගීන්ගේ වයස් සීමාව සහ වෙනත් රෝගවලින් පෙළෙන අයගේ සංඛ්‍යාව වැඩිවීමත් එක්ක අපිට දැඩි සත්කාර ඒකකවලට යෙදෙන අයගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මීට කලින් සාමාන්‍යයෙන් එකක් දෙකක් විතරක් තිබිච්ච එක පහුගිය මාසය ඇතුළත වාගේ එක 4ක් 5ක් 6ක් 7ක් වෙලා අද වෙනකොට 12ක් 13ක් සාමාන්‍යයෙන් ඇඳන් භාවිතා වෙන තත්වයට වැඩිවීමක් පේනවා. හැබැයි අවශ්‍ය කරන දැඩි සත්කාරක ඇඳන් අපි ඕන වෙලාවක ලබා දීමට සටහන් යොදලා තියෙනවා. මේ අතර බණ්ඩාරගම අටුලගම ප්‍රදේශයෙන් COVID-19 ආසාදිත රෝගීන් 98 දෙනෙකු ඊයේ දිනේදීත් හඳුනාගෙන තිබුණා. මේ වන විට එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 350ක්. මේ අතර අටලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයෙකු රෝහල කරා යාම ප්‍රතික්ෂේප කරමින් කලහකාරී ලෙස හැසිරෙන අයුරු ඊයේ අප වාර්තා කළා. මෙයාගේ නම මොකක්ද? PMN අමීර්. යා තමයි. මෙහෙමයි. රකීර් මොහමඩ් අමීර්ද?
නෑ ඒව ගන්න බැරම නෑ ඕන්නේ ප්‍රශ්නේ නෑ. ඇඩර් කියනකො. අදසද? ඔව්. ඔයාගේ නම් මොකක්ද කියනකො? මොහමඩ් අමීර්. හැබැයි ඔයා පිස්සුව නෑ කියන්න ඔය පොඩ්ඩක් ඉන්නව. සද්ද දාලා ඇත්තේ බා හරිද? එහෙම කතා කරන්න එපා යන්න දෙන්නෙත් නෑ මම. එහෙමනම්. හරි යන්න බලන්න මේ සල්ලි ගන්න මේ වෙන්න යන්න. කොසිදු වෙලා දෙන්නේ. ඕගොල්ලන් ගම්ම අවදාන මේ. නෑ ඒක තමයි. ඉන්න කියන්න. ඇත්ත එහිදී එම ආසාදිතයා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගසා ඇති බවටද වාර්තා වුණා. ඉතාම කනගාටුදායක වගේම නැවත සිදුවීමට ඉඩ නොතැබිය යුතු සිද්ධියක් තමයි ඊ අටලුගම ප්‍රදේශය තුළ සිදු වුණේ. ජනතාවට උදව් කරන්න යන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ට කෙල පහරවල් නම් එල්ල වෙන්නේ රෝගීන්ගෙන්. ඒ එහෙමනම් අපිට කියන්න සිද්ධ වෙන්නේ අනිවාර්යෙන් රටේ නීතිය යට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතුයි. මොකද මේ අපේ වෛද්‍යවරු ඇතුළු මේ සෞඛ්‍ය වෘත්තිකයෝ ටික අවධානමට දාලා මේ වැඩේ කරන්න ඉඩ දෙන්න අපිට බෑ. අපිට කනගාටුවට කාරණේ තමයි එතන තව අටේට තව කීප දෙනෙක් හිටියා. ඒ පිරිස ඉන්නට අත තියාගෙන බලාගෙන ඉන්නවා. ඒ හැසිරීම හරහා තමන්ගේ මුළු ගමවනම් අනතුරට පත් වෙන්නේ. අනිත් ජනතාවට සම්පූර්ණ අයිතියක් යුතුයකමක් වගකීමක් තියෙනවා. ඒ තනි පුද්ගලයාට විරුද්ධව නැගී සිටි. ඒකක්වත් අපි අටලුගම මිනිසුන්ගෙන් දැක්කේ නෑ. ඒ නිසා අපි කියනවා මේ තත්ත්වය දිගටම පැවතුනොත් එහෙම මේ ප්‍රදේශ සේවා සැපීම සම්බන්ධයෙන් තාම බරපතල තීන්දුව తీරන ගන්න වෙයි සෞඛ්‍ය වෘත්තිකයන්. ඒ නිසා අටලුගම විශාලා මහනුවරක් නොවන තැනට කටයුතු කරන්න නම් අටලුගම ජනතාවගේ අතේ තමයි ඒකේ වැඩේ තියෙන්නේ. සෞඛ්‍ය වෘත්තික ලැහත් වෙලා ඉන්න අයට උදව් කරන්න. ඒ උදව්ව පිළිගන්න කෙල පහරවල් වලින් නම් ඒ තත්ත්වය අපි පිළිගන්න ලැහැස්සි නෑ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් අපි බණ්ඩාරගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර තියෙනවා. සිද්ධියට මුහුණ දුන් සහෝදර නිලධාරීන් දෙදෙනා මේ වෙන විට නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඒ නිසා රටම අනතුරේ හෙළන මෙවැනි තත්ත්වයන් පාලනය කරන්න අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා අපි අදාළ බලධාරීන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම අපි අටලුගම් ප්‍රදේශයේ తాවකාලිකව රාජකාරිවල යෙදීමෙන් වැළකීලා ඉන්නවා. අපි ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු වුණා ගරු අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමට. අටලුගම පල්ලි බහරකාර මණ්ඩලයේ සභාපතිවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් අද සිය කනගාටුව පළ කළා. එතුමා ගැන කියනවා නම් අපිට වඩා පොලිසිය දන්නවා එතුමා ගැන කවුද කියලා. අටලුගම ජනතාව එයා ගැන බොහොම පිරිහිලා තියන්නේ. ඒ නිසා අපේ සෞඛ්‍ය නිලධාරි මහතුරුන් අපි ඉල්ලා සිටිනවා ඒක මුල් කරගෙන අපිට ඔබතුමාලා මෙච්චර කාලයක් ලොකු සේවාවක් දීලා තියෙනවා. ඒ සේවාව අපි අගය කරනවා. ඒ සේවාව ඉදිරියට පවත්වාගෙන යන්නයි කියලා අපි ගම්වාසීන් විසින් ඔබතුමාලන් සමාවක් ඉල්ලනවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. සෞඛ්‍යාංශ විසින් තමන්ගේ සේවය ඉටු කිරීමේදී ඊට බාධා කරනවා නම් යම් කිසි කෙනෙක් එම බාධා කරන පුද්ගලයන් අපිට සැලකීමට හැකිවන්නේ මේ රටට ද්‍රෝහී වන පුද්ගලයන් හැටියට. එවැනි සිදුවීමක් ඊයේ දිනේදී අටලුගම් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පුද්ගලයා එම හුදකලා කරපු ප්‍රදේශය තුල සිටින බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නිසා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතුයි. ඒ නිසා බණ්ඩාරගම පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. මේ අතර අද දිනේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පාසල් වලට ළමුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට අද පැමිණ තිබුණේ සිසුන් 25 දෙනෙකු පමණයි. ඊයේ දිනේදී එම විද්‍යාලයට සිසුන් 5 දෙනෙකු පැමිණ තිබුණා. මෙලෙස සිසුන්ගේ පැමිණීම පහළ යාමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ බිරිඳක් එම පාසලේ ගුරුවරියක් ලෙස සේවය කිරීමයි. කෙසේ වෙතත් එම ගුරුවරිය පසුගියදා PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ ඇයට වෛරසය ආසාදනය වී නොමැති බවටයි. මේ වන විට පාසල මුළුමනින්ම විස බීජහරණයට ලක් කළ බවද විදුහල්පතිවරයා සඳහන් කළා. මේ අතර වලස්මුල්ල ජාතික පාසලට අද පැමිණි සිසුන් යලි නිවෙස් කරා රැගෙන යාමට ඇතැම් දෙමව්පියන් ක්‍රියා කර තිබුණේ මෙලෙසින්. ඊට හේතුව ලෙස උන් සඳහන් කළේ වලස්මුල්ල කොහොලාන ප්‍රදේශයෙන් COVID-19 ආසාදිත පුද්ගලයෙකු හමුවීමයි. ඒ කොහොලාන ප්‍රදේශයේ සිට මේ පාසලට පැමිණෙන දරුවෙකුගේ මාම කෙනෙක් ආසාදිතයෙක් ඉන්න බව වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒ දරුවා මේ පාසල් වාරය ආරම්භ වීමෙන් පස්සේ පාසලට පැමිණිලා නැහැ. ඒ අනුව අපිට කියන්න තියෙන්නේ පාසල මම හිතනවා සුරක්ෂිතයි කියලා. මේ අතර හැටන් කොටගල ක්‍රිස්ටල් ෆාම් වතුයායේ පාසලක සිටින ආචාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුගෙන් 19 දෙනෙකුම අද දිනේදී අසනීප නිවාඩු වාර්තා කර තිබුණා. එම විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කළේ පාසල පිහිටි ප්‍රදේශයෙන් වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හමුවීම නිසා ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කර තිබූ බවයි. මේ හේතුවෙන් පාසලට පැමිණි ළමුන් යලි ආරක්ෂිතව නිවෙස් කරා පිටත් කර හැරීමට පියවරගෙන තිබූ අතර පාසල විෂ බීජහරණයටද ලක් කිරීමට කටයුතු කර තිබුණා.
මේ අතර බලපිටිය සුභද්‍රාරාම මාවතේ පදිංචි එකම පවුලේ සිව් දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද හඳුනාගත්තා. කාන්තාවකට සහ ඇගේ දරුවන් දෙදෙනාට මෙන්ම එම දරුවන්ගේ සීයාටද එලෙස වෛරසය ආසාදනය වී තිබුණා. මේ අතර බලංගොඩ කිරිමැටි තැන්න ප්‍රදේශයෙන්ද වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගත්තා. ඔහු අවිසාවෙල්ල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ අයෙක්. මේ අතර කැලණිය වනවාසල බකිනිගහ පිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අද කටුනායක අධිවේගී මාර්ගයේ පැලියගොඩ පිවිසුම අසලදී විරෝධතාවක නිරත වුණා. ඔවුන් පවසන්නේ තම ප්‍රදේශයේ දින 45ක් පුරාවට හුදකලා කර ඇති හේයින් ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි. අපිට කන්න බොන්න මොනාරි ගෙනත් දෙන්න කියලා කියන්නේ. නැත්නම් රට අපි රස්සාවලට යන්න කියන්නේ මාර්ගය. මේ අතර කොළඹ ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේ ජනතාවට කොළඹ මහනගර සභාවේ මැදිහත් වීමෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. අද බඩු වගේක් ගෙනල්ලා බෙදුවා. ඒගොල්ලෝ කැමති කට්ටියට එකක් දුන්න එකක් ගෙදරට. පංගුවක් ගෙවල් වලට තුණ්ඩුවක් දුන්න මේ තියෙන මේ තුණ්ඩුව භාගේ බෙදා ගන්න කියලා. අපි කවුරුත් නැති බැරි මිනිස්සු. භාගයක් පැත්තට තුණ්ඩු දෙනවා. භාගයක් පැත්තට තුණ්ඩු දෙන්නේ නැහැ. කොච්චර අපි දුක් විඳිනවද කියලා. මේ අතර පැත්තට කොටු වෙලා බිත්ති අතරට කොටු වෙලා මේ පොඩි ළමයි තියාගෙන කොච්චර අසාධාරණ වෙනවද මහත්තුරුතුමනේ. මේ අතර කලාකරුවන් සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයින් පිරිසක් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග විශේෂ සාකච්ඡාවකට එක් වුණා. ඒ COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පනවා ඇති සීමාවන් නිසා තම ක්ෂේත්‍රවලට එල්ල වී ඇති බලපෑම් ගැන පැවසීමටයි. අවංකවම කතා කරොත් ආදායමක් නැතුව පවුලක් නඩත්තු කරගෙන ආයතනයක් නඩත්තු කරගෙන යන්නේ කොහොමද? ඒක තමයි මේ තිත්ත ඇත්ත. ඒක මිනිස්සු දැනගන්න ඕන. අපි හරි ප්‍රසිද්ධ මිනිස්සු වෙන්න පුළුවන්. පොකට් එක එම්ටි. කලාකරුවන් හැටියට අන්ත අසරණ තත්ත්වයකට වැටලා ඉන්නේ. මොකද තව දුරටත් මෙහෙම ගියොත් ඊට දවසේ බැංකු කඩන්නේ අපි දන්නේ නැහැ. හොඳ තානාන්තර තියෙන අය බැංකු කඩන්න පුළුවන් නම් අපිටත් පුළුවන්. ඔබ නවතත් ලයිව් ඇට් සමගින්. ඔව්. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ කොළඹ නගර සීමාව තුළ තවමත් ප්‍රදේශ රැසක් පවතින්නේ හුදකලා තත්ත්වයෙන්. එම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ශක්තියක් වෙමින් ස්වර්ණශ්‍රී සත්කාර මගින් සිදු කරන මෙහෙවරේ තවත් අදියරක් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. රැකිමු හැම නිරතුරු සුවෙන් පෙමින් COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් හුදකලා කළ කොළඹ ප්‍රදේශ රැසක පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරස්ථානයේදී ස්වර්ණශ්‍රී සත්කාර තවත් අදියරක් මෙලෙස ක්‍රියාත්මක වුණා. අපේ රටේ ඇතිවන ජාතික ව්‍යසනයන් සෑම අවස්ථාවකදීම අපේ ජනතාව වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් අපේ සේවාව ලබා දෙන්නට ස්වර්ණශ්‍රී සත්කාරය පෙරටු කොටගෙන අපි නිරන්තරයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ කටයුත්තේ තවත් එක් පියවරක් විදිහටයි අද දවසේදී මේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේම ජනතාව වෙනුවෙන් ස්වර්ණශ්‍රී සත්කාරය රැගෙන අපි මේ විදිහට ඔවුන් හමුවට පැමිණියේ. එම ජනතාවට හුදකලා ප්‍රදේශවලින් පැමිණිය නොහැකි නිසා ඔවුන් සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ නියෝජිතයින් කීප දෙනෙකුට සංකේතාත්මකව වියලි ආහාර පාර්සල් ලබා දීම මෙලෙස සිදු කළා. අපගේ ස්වර්ණශ්‍රී සත්කාර මෙහෙයුමේදී ආරක්ෂකාංශ මෙන්ම සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන සියලු මාර්ගෝපදේශයන් නොපිරිහෙලා ඉටු කිරීමටත් අපි අමතක කළේ නැහැ. ජාත්‍යන්තර සිංහ සමාජයේ 362 දිස්ත්‍රික්කයේ කොළඹ ඩයමන්ඩ් සිංහ සමාජය ස්වර්ණශ්‍රී සත්කාරය වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නට අප සමගින් එක් වුණා. අදාළම පුද්ගලයාට අවශ්‍ය දේවල් ලැබෙන විදියට මේ කටයුත්ත කරන්න ඔබතුමාලාගේ සහයෝගය අපට ලැබෙන නිසා තමයි අපි ඔබතුමාලා සමග එක්කහුනේ. අපේ රටට අවශ්‍ය වෙලාවට කටයුතු කරන නාලිකාවක් නේ ස්වර්ණවාහිනී. මේ නාලිකාවට අපි ස්තුතිවන්ත වෙනවා මේ සමාජ සත්කාරය අපිට කරන්න සහයෝගය දීම සම්බන්ධව. රට පුරා කරන මේ සත්කාරය බෙහෙවින්ම අගය කරනවා. ව්‍යාපාරික අදාත ඉතා අසරණ තත්ත්වයකට වැටලා ඉන්නවා. ඒ මිනිස්සුන්ව මේ මාරි ස්වර්ණශ්‍රී සත්කාර විසින් ලබා දීම මාඟු පිනක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බව අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අගරාදුගුරු මැදුරේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා. එදිනෙදා එන ප්‍රශ්න නිසා. මේකෙන් මේ රටේ ඉදිරියට අන්තවාදී ආකල්ප තුලින් තව තවත් අන්තවාදී බිහි වෙලා ප්‍රහාර එල්ල කරලා මේ රටේ සාමය බිඳින්න යම් යම් බලවේග වලට ඉඩ නොවන විදියට කටයුතු කිරීම තමයි රජයේ වගකීම විය යුත්තේ. ඒ නිසා ආරක්ෂකාංශ නිදා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන කරුණු සොයා බලන හැම කෙනෙක්ම
මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ තිබිච්ච බලවේග මොනවද කියලා හොයාගන්නට අන්න ඒකට ධෛර්යවන්තව කටයුතු කරයි කියලා. දේශපාලන වාසි ලබා ගන්න මේ ඩීල් සංස්කෘතියක් ඇතිකරනද ඒ වලට යටත් වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒවා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. වගකිව යුතු රජේ. ඒ නිසා මේ රජය අපිට තීර පොරොන්දුවක් දුන්නා ජනාධිපතිතුමත් රජයත් මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් කරලා ඒකට අදාළ මේ කොමිෂන් සභාව විතරක් නෙවෙයි රජයේ ආයතන වලින් පවත්වාගෙන යන කරුණු සොයා බැලීම. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. වෙන කණ්ඩායම් වලට මේ වගකීම පවරන්න සිද්ධ වෙනවා. මේ රජය කෙරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම දෙයක් කරොත්. ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය සමග රැඳී සිටින ආදරණීය ප්‍රේක්ෂක ඔබට රන්කාසි දිනා ගැනීමට අප අවස්ථාව හිමි කර දුන්නා. එලෙස රන්කාසි වරම් හිමි කරගත් තවත් පිරිසක් ඔවුන්ට හිමි රන්කාසි ස්වර්ණමහල් ශාඛාවලදී ලබා ගත්තා. ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය නරඹන අතරතුර රන්කාසි වරම් හිමි කරගත් ජයග්‍රාහකයින්ට ස්වර්ණමහල් වෙතින් පිරිනමන රන්කාසි ලබා ගැනීම සඳහා එම ජයග්‍රාහකයින් ස්වර්ණමහල් ශාඛාව වෙත මෙලෙස පැමිණියා. එහිදී බිංගිරියේ පදිංචි මලින්දු නිලේෂ්, දියුල්දෙනියේ පදිංචි උදේනි සමන් කුමාරි, කාවත්තේ පදිංචි ආර්.ඒ. චමිලා සමන්ති, දියතලාවේ පදිංචි ගියාන් සාබස්නායක සහ රත්නපුරේ පදිංචි W.A. විජිතා වන්‍යාරච්චි ස්වර්ණමහල් වෙතින් මෙලෙස රන්කාසි ලබා ගත්තා. ස්වර්ණමහල් ආයතනය තුලින් මට හිමි රන්කාසිය ලබා ගත්තා. මට ගොඩාක් සන්තෝෂයි. ඒ වගේම මම කියනවා ඔයාලා හැමෝටමත් SMS කරලා රන්කාසි වැස්සේ දෙමෙන්න එන්න කියලා. රන්කාසිය ලැබුණාට බොහොම සතුටුයි. ස්වර්ණවාහිනියට ස්වර්ණමහල් ආයතනයටත් බොහොම ස්තුතියි. මේ අතර ඊයේත් ස්වර්ණවාහිනී ටෙලි පෙළහර සමග රැඳී සිටි තවත් ආදරණීය ප්‍රේක්ෂකයින් 5 දෙනෙක් රන්කාසි වරම් හිමි කරගත්තා. ඒ අනුව ඇලඩින් ටෙලිනාට්‍ය නරඹන අතරතුර කුරුණෑගල DGG ගුණවති අග්නි පියාපත් ටෙලිනාට්‍ය නරඹන අතරතුර කළුතර KD හර්ෂණී මදුමාලි හොඳ වැඩේ ටෙලිනාට්‍ය නරඹන අතරතුර ගණේ මුල්ලියේ සුමිත්‍රාගේ දිසානායක හදවතේ කතාව ටෙලිනාට්‍ය නරඹන අතරතුර රත්නපුරේ ඉරෝමා ශාලිනී තිලකරත්න හා සීන සමාගම නරඹන අතරතුර මෙලියත්තේ මදුශංක වීරසිංහත් රන්කාසි වරම් මුදා කරගත්තා. අදත් රන්කාසි වරම් හිමි කර ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. රැඳී සිටින්න ස්වර්ණවාහිනිය සමගින්. ඒ සමගින් ලයිව් ඇටේට අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.